මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවස් 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳ තීරණ ගනු ලබන්නේ කොරෝනා පැතිරීම පිළිබඳ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. කොවිඩ් මර්ධන කමිටුව කියා සිටී. දෙවෙනි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර. සිසුන් 100ට අඩු පාසල් විවෘත කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තාක්ෂණික කමිටුවකට බලය. ස්පුට්නික් V දෙවන මාත්‍රාව සඳහා වශයෙන් අත් මාත්‍රා 1,20,000ක් ඉදිරි සතියේදී. ඩෙල්ටා පැතුරුණත් ඇල්ෆා තවදුරටත් දරුණු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බව හඳුනා ගැනේ. සමග ජනබලවේගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධාන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතේ යටි අරමුණ ජාතික සංවිධාන එකමුතුව පැහැදිලි කරයි. මහා වාරි මාර්ගයර්ථයේ වීවගා කරන ගොවීන්ට අඛණ්ඩව ජලය. අඩුවදම් ලාභීන්ටද ප්‍රතිලාභ ලැබෙන වැලි බලපත්‍ර ක්‍රමයක්. සංවර්ධන ව්‍යාපෘති 25,000ක් දැන් ක්‍රියාත්මකයි. තේවගාවට කාබනික පොහොර යෙදීම නිසා ජාත්‍යන්තරයෙන් ඉහළ ඉල්ලුමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර මහමණ්ඩල සැසියට රටවල් 83ක නායකින්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු 2020 තරගය තවත් ස්වල්ප වේලාවකින්. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරේ. එන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී සාකච්ඡා විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක් විය. ස්පුට්නික් V දෙවන මාත්‍රාව සඳහා වශයෙන්ත් මාත්‍රා 1,20,000 ඉදිරි සතියේදී ලැබීමට නියමිතයි. ජංගම එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැන්වී. එන්නත් ලබා ගැනීමට පැමිණිය නොහැකි වයස අවුරුදු 60ට වැඩි සහ විවිධ රෝගාබාධ වලට ලක්ව ඇති පිරිසට එන්නත් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා යලිත් අවධාරණය කළේය. දෙවෙනි සියලු ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට මෙහිදී තීරණ විය. සියාස්වනු වෙළඳපළට නිකුත් කර ගැනීමට නොහැකි වූ ගොවීහු අපහසුතාවට පත්ව සිටිති. 2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීම නිසා ලක්ෂ 7කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් පිරිසකට පූර්ව ළමා විද්‍යා අධ්‍යාපනයත් අහිමි වීමෙන් සිදු වී ඇති බලපෑමද සාකච්ඡාවට ලක් කෙරිණි. සිසුන් 100ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවතී. එම පාසල් පළමු විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පැවරිණි. රටපුරා කොරෝනා පැතිරීම සම්බන්ධ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසු ජනාධිපතිතුමා නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවින්ද සිල්වා මහතා කීවේය. ඒ පනවා මේ වන විට දින 23කි. රටපුරා සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. කෝටි 2ක් පමණ වන ජනගහනයෙන් කෝටියකට පමණ එන්නත් මාත්‍රා 2ම ලබා දී ඇත. ජනාධිපතිතුමාගේ මැදිහත් වීම නිසා ප්‍රධාන එන්නත් නිපද වූ රටවල් සියල්ලන්ගෙන්ම මෙරටට එන්නත් ලැබිණි. අවුරුදු 20ත් 29ත් අතර අයට එන්නත් ලබා දීමද ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇත. කොළඹ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. යම් විදියකට වෙලෙන්ද උත්සාහ කරනවා නම් මේ බහඬ තමන් හංගවගෙන ඉඳලා වැඩිමිලට මේක විකුණන්න බලාගෙන ඉන්නවා නම් ඒක ඊ타ත්ම වැරදි කාර්යයක් කියන එක අපි පැහැදිලි කරලා කියන්න ඕනේ. ඒ වගේම තමයි රජයක් ඇටියට අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේදී අපි හදිසි නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තේ. ඒ හදිසි නීතිය සම්මත කරගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන්. දැන් යම් විදියකට ජනතාව බඩගින්නේ මරන්න හදනවා. ජනතාව ආර්ථික වශයෙන් ඊටාම පල්ලෙහාට වට්ටනවා. ජනතාවට ගන්න තියෙන බහඬ එකට එකක් ගෙවන්න තියෙනවා.
නම් ඒක මේ රටේ මිනිස්සුන්ව ජීවත් කරන්න නෙවෙයි ඒ සැලසුම් කරන්නේ. ඒ නිසා තමයි පැහැදිලි ලෙසම අපි මේ හදිසි නීතිය පනවල පැහැදිලි ලෙස මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ Tamanට රජය නියමිත කරන මිලට ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කළේ. ඉතින් අපි කියනවා පැහැදිලි ලෙසම ව්‍යාපාරිකයන්ට මේ වෙලාවේ ආපදා තත්වයකදී ඔබ මේ රට ගැන හිතලා මේ රටේ ව්‍යාපාරිකයෝ හැටියට ඔබත් ඒකට දායක වෙන්න හැම කෙනෙක්ම දායක වෙලා අපේ රට මේ කොරෝනා උවදුරෙන් බේරා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලට උදව් කරන්න කියලා අපි පැහැදිලිව මතක්. ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව එන්නත් කරන්නේ සාර්ථකව සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. සමස්තයක් ලෙස දිස්ත්‍රික්කයේ ලක්ෂ 15කට පමණ දැන් එන්නත ලබා දී ඇත. මෙරට ඩෙල්ටා ප්‍රභේදයේ පැතුරුණත් තහවුරු වූ පරීක්ෂණ වාර්තා අනුව ඇල්ෆා ප්‍රභේදයේ වැළඳුණු ආසාදිතින් තවදුරටත් දරුණු රෝගී තත්ත්වයන්ට වැඩිපුර ගොදුරු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දම ජීවන්දර මහතා පවසයි. ඩෙල්ටා ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ එහි ඇති වේගවත් පැතිරීමයි. එසේ පැතිරීමෙන් වෙනත් නිදන්ගත රෝග හා වයස්ගත අයට අසුරුතා පැන නගී. තවදුරටත් මෙරට ඇල්ෆා ප්‍රභේදයේ ඉදිරියෙන් තිබෙන බව ඔහු පෙන්වා දෙයි. විවිධ වූ කොවිඩ් ප්‍රභේදවලට එන්නත් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන පිළිබඳව පරීක්ෂණ පැවැත්වමින් තිබෙන බව හෙතෙම කියා සිටී. මෙරට භාවිතා කරන සියලු එන්නත් වලින් රෝගියා බරපතල තත්ත්වයට පත්වීම වළක්වන බව ඔහු පෙන්වා දෙයි. තුන්වැනි මාත්‍රාවක් ලබා දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය නොවේ. යම් හඳුනාගත් කණ්ඩායමකට එවැනි මාත්‍රාවක් ලබා දීම යෝග්‍ය විය හැකිය. දැනට ලෝකයේ ළමුන් එන්නත් කරන සඳහා අනුමත එන්නත් වර්ග දෙකයි තියෙන්නේ. ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් වර්ග දෙක. ඒ සම්බන්ධයෙන් දැනට ලෝකයේ යම් රටවල් නිර්ණායක යොදාගෙන යනවා. දැනට ලංකාවේ තාම ළමුන් එන්නත් කිරීම සඳහා අවශ්‍ය කරන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශ ලබා දීලා නැහැ. ඉතින් අපි අපේ පුද්ගලික මතය අපි හැමතිස්සෙම ප්‍රකාශ කරලා තියෙනවා. ළමුන් එන්නත් කිරීම සඳහා අපි හැමතිස්සෙම වැඩි අධ්‍යයනයක් සිදු කරන විශේෂයෙන්ම යුරෝපයේ මගිනුත් මේ සම්බන්ධයෙන් විශේෂිත වූ කාණ්ඩ සඳහා පමණයි දැනට ළමයින්ගේ එන්නත් සඳහා යම් රටවල් අනුමැතිය ලබා දෙලා සියලුම ළමයින්ට ගහන්න නෙමෙයි. එතකොට අපි ළමුන් එන්නත් කරන්නේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නකොට මම හිතන්නේ ගොඩක් ස්ටේක් හෝල්ඩර්ස්ලා සම්බන්ධ වෙලා අවසන් තීරණය ලබා ගත යුතුයි. පහසුවෙන් ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි. මෙරට විශාල ආරංගයක් හෝ ආර්ථිකයේ බිඳවැටීමක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ජනතාවේ සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නොවේ. කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවේ නිර්වාතකට මේ මොහොතේ කළ යුතු ප්‍රධානම කාර්ය වන්නේ නිවැරදිව ආර්ථිකයේ කළමනාකරණය කිරීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධාන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතේ යටි අරමුණ ජාතික සංවිධාන එකමුතුව පැහැදිලි කරයි. මේ පනත් කෙටුම්පත මගින් ඔහු උත්සාහ කළේ මානව හිමිකම් සංවිධානවලට රාජ්‍යයන්ට අදාළ සහ රාජ්‍ය නොවන කටයුතු සඳහා බලතල ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සමාන්තර සංවිධානයක් ලෙස දේශීයව සහ ජාත්‍යන්තරව පෙනී සිටීමට එමගින් අදාළ රාජ්‍ය නොවන ආයතනවලට හැකියාව ලැබේ. මෙම පනත් කෙටුම්පතට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. මෙරට නීතියට අනුව බෙදුම්වාදී හා ඉස්ලාමික ආගමික අන්තවාදී බලවේගයන්ට එරෙහිව ක්‍රියා කරන අවස්ථාවල ඊට එරෙහිව බලපෑම් කිරීම සහ අදාළ ගැටුම් නිල ආයතනයක් මගින් ජාත්‍යන්තර වෙත යොමු කිරීම අත්තනායක මහතාගේ අරමුණ වී තිබේ. තමන් ඇතුළු සංවිධාන පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ රටට එරෙහිව දියත් කළ එම කුමන්ත්‍රණය ඉතා බරපතල බැවිනි. මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ක්‍රියා නොකිරීම වැරදි පූර්වාදර්ශයක් බව ජාතික සංවිධාන එකමුතුවේ කදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පෙන්වා දෙයි. මෙම පනත් කෙටුම්පත මීට පෙර 2013 වසරේදී වන්නේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච් ෆාරූක් මහතා යොදා ගනිමින් සහ 2015 දී මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මහතා යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවල විශේෂ භාර අමාත්‍යවරුන්ගේ විරෝධය නිසා එම ක්‍රියාවලිය අසාර්ථක විය. සමගි ජන බලවේගී මන්ත්‍රීවරයෙකු කර ඇති මෙම අක්‍රමිකතාව සොයා බලන්නයි ජාතික සංවිධාන එකමුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ලබනදා 4 වෙනිදා සිය දුහුරින් විශ්‍රාම යන බව සඳහන් කරයි. කොළඹ මහ බැංකු පරිශ්‍රයේ Zoom තාක්ෂණය ඔස්සේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. තමන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් ලැබීමට නියමිතව ඇතැයි පැතුර යන ආරංචි සම්බන්ධයෙන්ද ඔහු කරුණු පැහැදිලි කළේය.
මේ අනුව තමන් තවදුරටත් එවැනි තනතුරු දැරීමට අදහස් නොකරන බව ඔහු පැවසිය. 2019 වසරේ ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සකස් කෙරුණු සෞභාග්‍ය දැක්ම ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා තමන්ටද යම් මැදිහත් වීමක් සිදු කිරීමට හැකි වූ බව ඔහු කියා සිටී. එය කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් කළ දෙයක් නොවේ. 2004 වසරේදීද තමන්ට මෙම දුහරේ ලබා ගැනීමට ඇරයුම් ලැබුණත් ඒ ප්‍රතික්ෂේප කළ බව හෙතෙම කීවේය. තමා අධිපති දුහරේ දරූ කාලයේදී නිවැරදියයි විශ්වාස කළ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ මහ බැංකුවේ කාර්යභාරය මෙහෙයවීමට ක්‍රියා කළ බව ඔහු සඳහන් කළේය. තමාට ඇරයුම් කළේ වසරකට මෙම තනතුරු බහර ගන්නා ලෙස වුවත් මේ වන විට වසර 2කට ආසන්න කාලයක් එහි කටයුතු කළ බවත් ඔහු පැවසිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වෙනි අධිපතිවරයා ලෙස ඔහු වැඩබාරගත්තේ 2019 දෙසැම්බර් 24 වෙනිදායි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. මෙවර මහකන්‍ය සඳහා දින 35ක් ජලය සැපීමට මහවැලි ජල කළමනාකරණ කමිටුවේදී අද තීරණය කෙරිණි. මහා වාරි මාර්ග යටතේ විවගා කරන ගොවින්ට එසේ ජලය සපයන බව මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති වී කොටගම මහතා පැවසිය. පෙරදිනේ ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා තාක්ෂණික ආයතනයේදී මෙම කමිටු රැස්වීම පැවැත්විණි. කාබනික ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙසා මඟ පෙන්වීම යටතේ මෙවර මහකන්නේ ගොවිතැනට ජලය සැපේ. සමස්තයක් ලෙස මහා වාරි මාර්ග ජල ධාරිතාව 50-90 අතර මට්ටමක පවතින බැවින් අඛණ්ඩව ජලය සැපීමට බාධාවක් නොවන බව එහිදී අවධාරණය කෙරිණි. වැලි බලපත්‍ර ලබා දීමේදී විශේෂ වැඩපිළිවෙලක් සකස් කෙරේ. ජාවාරම්කරුවන්ගෙන් තොරව සමෝපකාර ඇති කර අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිලාභ ලැබෙනසේ මේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නැගෙනහිර පළාතේ පරිසර ගැටලු විසඳීම සම්බන්ධයෙන් සූම් තාක්ෂණ ඔස්සේ පැවති හමුවකදී පරිසර අමාත්‍යවරයා ඊට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ස්පුට්නික් V කොවිඩ් එන්නත් තොගයක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිතයි. ඊට එන්නත් මාත්‍රා 1,20,000ක් ඇතුළත්ය. ඉන් කොටසක් මහනෝ දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට වෙන් කෙරේ. ඉතිරි ප්‍රමාණය අවශ්‍යතාව පරිදි බෙදා හැරීමට නියමිතයි. මේ වන විට මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා 2,50,00,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ සයිනෝෆාම් එන්නතයි. එමෙන්ම කොවිඩ් මර්ධන එන්නත් වලින් වැඩි ප්‍රමාණයක් රජයේ මිලදී ගත්තේවාය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙරට කොවිඩ් ආසාදිතින්ගෙන් 96%කට පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව හෙළිවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති සහ ශෛල ජෛව අධ්‍යනාංශය මෙම අධ්‍යයනය සිදු කර තිබේ. එහි ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරන්නේ රටේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් සාම්පල් අධ්‍යයනය කිරීමේදී මේ බව තහවුරු වී ඇති බවයි. එබැවින් සෞඛ්‍යංශ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එන්නත් කරණය සඳහා යොමු වන ලෙස වෛද්‍ය ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. විදෙස් පුවත්. එක්සත් ජාතීන්ගේ 76 වන මහමණ්ඩල සැසියට රටවල් 83ක නායකින් සහභාගී වන බව එහි සභාපති වෝල්කන් බොස්කීර් මහතා පවසයි. මෙම සැසිය ලබන 14 වෙනිදා ආරම්භයි. තවත් නායකින් 26 දෙනෙකු තම දේශනීය පටිගත කර ඒවා ඇත. රටවල් 43කින් උපජනාධිපතිවරුන් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් 30 දෙනෙක්ද විදේශ අමාත්‍යවරුන් 23 දෙනෙක්ද ප්‍රධාන සැසියට එක්වනු ඇත. සැප්තැම්බර් 27 වෙනිදා සමළුව අවසන් වෙයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර සාකච්ඡාවක් පැවති බව ධවල මන්දිරය නිවේදනය කරයි. නායකින් දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්වුණේ මාස 7කට පසුවයි.
දෙරට අතර තරඟයේ ගැටුමක් දක්වා වර්ධනය කර නොගන්නා බවට සාකච්ඡාවලදී අවධානය යොමු වූ බව එම නිවේදනයේ දැක්වේ. ජනාධිපති බයිඩන් බලයට පත්වීමෙන් පසු චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ දෙවන අවස්ථාව මෙයයි. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙරළබඩ ආශ්‍රිතව සිටින ඔටුවන්ගේ ජීවිතවල තර්ජනයට ලක්ව ඇතැයි වාර්තා වේ. ආහාර හිඟේ ඊට හේතු වී තිබේ. කඩුලාන සහ තනබිම් සොයා ඔවුන් නොගැඹුරු මුහුදේ කිලෝමීටර් 3ක් පමණ පීනන බව විදෙස් මාධ්‍ය පවසයි. එම කලාපයේ ලුණු සමාගම්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් කඩුලාන සහ තෘණ භූමි විනාශ වෙමින් පවතී. මේ නිසා ඇති වී තිබෙන ආහාර හිඟය එම සත්ව විශේෂී අනාගතයේ පැවැත්මට තර්ජනයක් බව වාර්තා වේ. ඉන්දියානු පිහිනුම් ඔටුවන් ලෙසද එම සතුන් හැඳින්වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රට තුළ සංවර්ධන ව්‍යාපෘති 25,280ක් ක්‍රියාත්මක බව රජය පවසයි. ඉන් 280ක් මහා පරිමාණ ව්‍යාපෘතිය. සෙසු ඒවා කුඩා පරිමාණ ව්‍යාපෘතිය. එම ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ ආරම්භ කළේය. කොවිඩ් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරන අතර ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අර්ථේ රටේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පැවසිය. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු පන්දුවර 2020 ක්‍රිකට් තරගයේ කොළඹ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තව ස්වල්ප වේලාවකින් ආරම්භයි. කලින් ඒ රාත්‍රිය 8ට ආරම්භ කිරීමට තීරණය කර තිබිණි. කේෂව් මහරාජ් මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ඔහු අද ක්‍රීඩා කරන්නේ පළමු ජාත්‍යන්තර 2020 තරගයට වීමද විශේෂත්වයකි. කුසල් ජනිත් පෙරේරා කොවිඩ් වැළඳීමෙන් පසු පූර්ණ සුවය ලබා ඇතත් ඔහුව තවදුරටත් විවේක ගැන්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. වනිදු හසුරංගට ලෝකීය අංක 1 2020 පන්දුව වන්නා වීමට මෙම තරගයේ ප්‍රධාන අනුබලයකි. දෙරට අතර මේ දක්වා 2020 තරග 13ක් පැවැත්වී අතර ඉන් 7ක් ජය දකුණු අප්‍රිකාව ලබා ඇත. එමෙන්ම දෙරට අතර පවත්වා ඇති 2020 තරගවල සංඛ්‍යාව 3කි. ඉන් 2ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙළ විසිකිරීමේ සවුවෙන් නව ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට නව නිවසක් පිරිනැමේ. ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ. එම අධිකාරිය අර්ථයේ ක්‍රියාත්මක ව්‍යාපෘතියකින් නව නිවස ඔහුට හිමි වනු ඇත. ජාත්‍යන්තර වොලිබෝල් සංගමයේ මෙහෙවන වොලිබෝල් පුහුණු කරුවන් සඳහා අධීර 2ක පාඨමාලාව ලබන නොවැම්බර් 15 වෙනිදා සිට 25 වෙනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. ඒ සඳහා මෙරට ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අධීර 1 පාඨමාලාව අවසන් කර ඇති පුහුණුකරුවන්ගෙන් අයදුම්පත් කැඳවේ. අයදුම්පත් ඔක්තෝබර් 10 වෙනිදාට පෙර විද්‍යුත් තැපෑලෙන් යොමු කළ යුතුය. 077 93 93 088 071 84 25 010 යන දුරකථන අංකවලින්ද විමසීම් කළ හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කොරෝනා වසංගත හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහනය දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුව සිළු බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකුවලට දැනුම් දී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
මේ වසරේ මුල් මාස 4 මෙරටේ අපනයන ආදායම රුපියල් කෝටි 8,100ක් දක්වා ඉහළ ගොස් තිබේ. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සහ ඊට අන්තර්ජාතිකව ලැබුණු පිළිගැනීම මෙම වර්ධනයට හේතුවයි. පසුගිය වසරේ මෙම කාලය හා සැසඳීමේදී එම ආදායම ඉහළ යාම රුපියල් කෝටි 1,700කි. සිලොන් ටී නාමය කාබනික නිෂ්පාදන බවට පත් කළහොත් අන්තර්ජාතික වෙළඳපොලේ ඒ සඳහා හිමිවන මිල දෙගුණයකට වඩා වැඩි වෙතයි තේ අපනයනකරුවෝ විශ්වාසය පළ කරති. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. USA නැගෙනහිර පළාත්වල රාත්‍රී කාලයේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමු සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාත්‍ර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයිම පළාතේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවලද වැසි රහිත කාලගුණයක් පවතී. උතුරු මැද පළාතෙත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. ප්‍රවෘත්ති කිරීමට යලි සිරස්තල. නිරෝධන ඇඳිරි නීතිය පිළිබඳ තීරණ ගනු ලබන්නේ කොරෝනා පැතිරීම පිළිබඳ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුවයි කොවිඩ් මර්ධන කමිටුව කියා සිටී. දෙවෙනි සීළු ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර. සෙසුන් 100ට අඩු පාසල් විවෘත කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තාක්ෂණික කමිටුවකට බලය. ස්පුට්නික් V දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා 1,20,000ක් ඉදිරි සතියේදී. ඩෙල්ටා පැතුරුණත් ඇල්ෆා තවදුරටත් දරුණු රෝගී තත්ත්වයක් පෙන්눔 කරන බව හඳුනාගැනේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධාන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතේ යටි අරමුණ ජාතික සංවිධානයක මුතුව පැහැදිලි කරයි. මහා වාරිමාර්ග යටතේ වීවගා කරන ගොවින්ට අඛණ්ඩව ජලය. තේවගාවට කාබනික පොහොර යෙදීම නිසා ජාත්‍යන්තරයෙන් ඉහළ ඉල්ලුමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර මහමණ්ඩල සැසියට රටවල් 83ක නායකින්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු 2020 තරඟය තවත් ස්වල්ප වේලාවකින්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මින් සමාප්තයි.